අපොස උසස් පෙළ ICT විෂය හදාන්න දුවේ පුතේ. ඔයාලේ විෂය නිර්දේශය තුල තියෙනවා ඒකක අංග 3 යටතේ සංඛ්‍යා පද්ධති නමින් පාඩමක්. ඒතර මේ සංඛ්‍යා පද්ධති කියන පාඩම සම්පූර්ණයෙන් වීඩියෝ සීරීස් එකක් මගින් මා ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනියෙන් දරුවනේ ඔබට මා පැහැදිලි කරලා දෙන්නම්. අපිට සංඛ්‍යා පද්ධති කියන නමින් පාඩමක් ඇයි අපේ මේ සිලබස් එක තුළ අඩංගු කරලා තියෙන්නේ කියලා. මොකද මේ දුවල පුතාලා උසස් පෙළ ICT හැදෑරීම සඳහා පැමිණෙනකොට ඔබ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ICT වලට අදාළ පාඩම්. එහෙමනම් මේ සංඛ්‍යා පද්ධති නමින් පාඩමක් අපේ විෂය ධාරාව තුළ අඩංගු කරලා තියෙන්නේ කුමක් නිසාද? අපි පොඩ්ඩක් පරිගණකයට යමු නොවි අපේ සාමාන්‍ය ජීවිතයට අපි යමු වුණා. ඔබ දන්නවා කිසියම් කෙනෙක්ගේ වයස අපි හෙව්වොත් වයස අවුරුදු 17යි. එහෙම නැත්නම් වයස අවුරුදු 16යි. බලන්න දැන් මෙතනදී වයස ප්‍රකාශ වෙනකොට සංඛ්‍යා භාවිතා කළා අපිට වයස ප්‍රකාශ කරන්න සිදු වෙනවා. එහෙම නැත්නම් අපි කඩේට ගිහින් යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න ගියොත් අපි හිතමු රුපියල් 50යි. බලන්න මෙතෙන්දී සංඛ්‍යාවක් ඒ සඳහා භාවිතා වෙනවා. එහෙම නැත්නම් අපි ගෙදර සිට ඔබේ පන්තියට ගමන් කිරීම සඳහා පන්තියට ගමන් කිරීමට ඔබ බස් එකට කොපමණ මුදලක් වැය කරනවද? සමහරවිට ඔබ කියන්න පුළුවන් රුපියල් 25ක්. ඒ බලන්න මේ සෑම තැනකදීම අපේ මිනිසුන් හැටියට අපේ සාමාන්‍ය ජීවිතයේදී බොහෝ දේවල් අපි ප්‍රකාශ කරන්නේ සංඛ්‍යා භාවිතා කරලා. එපමණක් නෙවෙයි. අනාගතයේදී ඔබ රැකියාවක් සඳහා යම් ආයතනයකට ගිහින් ඔබට වැටු පැහැටියට සඳහන් කරනවා. ඔබට වැටු රුපියල් 50000ක් මාසිකව ගෙවනවා. ඒ බලන්න මේ සෑම තැනකදීම සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතයේදී සංඛ්‍යා කියන එක ඉතා වැදගත්. එහෙමනම් අපි පරිගණකයට යමු වුණොත් පරිගණක පද්ධතියක එවතම් පරිගණකයක් ගත්තොත් පරිගණකයක් තුලත් සංඛ්‍යා කියන එක ඉතාම වැදගත්. කොහොමද සංඛ්‍යා ඉතා වැදගත් වෙන්නේ පරිගණකයක? ඒකට හේතුව මෙන්න මේකයි. දෙපිටේ ඔබ දන්නා සංඛ්‍යා පද්ධති පාඩමට ප්‍රවේශ වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ කරුණ. මොකක්ද ඔබ දන්න කරුණ? පරිගණකයක් කියන්නේ අංකිත උපකරණයක්. ඔබ දන්නවා අංකිත උපකරණයක් සෑම විටම ක්‍රියාත්මක වෙන්නේ අඩු වෝල්ටීයතාවය සහ වැඩි වෝල්ටීයතාවය කියන අගයන් පදනම් කරගෙන එහෙම නැත්නම් වෝල්ටීයතා මට්ටම් දෙකක් පදනම් කරගෙන මේ වෝල්ටීයතා මට්ටම් දෙක අපි හඳුනා ගන්න භාවිතා කරනවා පරිගණකයේදී බිඳුව සහ 1. ඒතර බිඳුව කෙනාගේ පාවිච්චි කරන්නේ අපි කුමක් සඳහාද? බිඳුව පාවිච්චි කරන්නේ අඩු වෝල්ටීයතාවයේ නිරූපණයට. ඒ වගේම අපි 1 කියන එක භාවිතා කරන්නේ වැඩි වෝල්ටීයතාවයේ නිරූපණයට. එහෙමනම් පරිගණකයක් අභ්‍යන්තරයේ යම් ක්‍රියාකාරකම් යම් දත්ත සැකසීම නැත්නම් සමස්ත ක්‍රියාකාරකම සිදුවන්නේ සංඛ්‍යා උපයෝගී කරගෙන. මෙන්න මේ නිසා තමයි සංඛ්‍යා පද්ධති නමින් පාඩමක් අපේ සිලබස් එකේ තියෙන්නේ. ඒතර මේ පාඩම තුළදී අපි ඉගෙන ගන්නේ පරිගණකයක් තුළ කොහොමද දත්ත නිරූපණය කරන්නේ, ඒ සඳහා සංඛ්‍යා කොහොමද යොදාගන්නේ. එහෙමනම් මේ පාඩම තුළදී සංඛ්‍යා පද්ධති පාඩමෙන් අපි ආවරණය කරනවා මෙන්න මේ මාතෘකා සමස්තයම. මොනවද අපි මේ පාඩමෙන් ආවරණය කරන මාතෘකා? දෙපිටේ අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා පරිගණකයක් ඇතුලේ දත්ත නිරූපණය කරන ක්‍රමවේද. ASCII, BCD, ඒ වගේම EBCDIC, එහෙම නැත්නම් Unicode, මෙන්න මේ ක්‍රමවේද ගැන අපි අධ්‍යයනය කරනවා සංඛ්‍යා පද්ධති පාඩමේදී. ඒ වගේම අපි මේ සංඛ්‍යා පද්ධති පාඩමේදී අධ්‍යයනය කරනවා පරිගණකයක් අභ්‍යන්තරයේ දත්ත ගණනය කරනකොට සංඛ්‍යා ගණනය කරනකොට ඒ සඳහා භාවිතා කරන ක්‍රමවේද, දෙකේ අනුපූරකය, ඒ වගේම එකේ අනුපූරකය, කොහොමද මේ අනුපූරක ක්‍රමවේද යොදාගෙන සංඛ්‍යා ගණනය කිරීම පරිගණකයක් අභ්‍යන්තරයේ සිදුවන්නේ. ඊළඟට අපි එහා සමානව ඉගෙන ගන්නවා තවත් තාර්කික මෙහෙයුම් කීපයක් බිටු උපයෝගී කරගෙන, ඒ කියන්නේ බිඳුව සහ 1 කියන සංඛ්‍යා පදනම් කරගෙන කොහොමද බිටු අනුසාරිත තාර්කික මෙහෙයුම් පරිගණකයේ අභ්‍යන්තරයේ සිදුවන්නේ කියලා. ඒ වගේම දරුවනේ අපිට හිතා වැදගත් කොටසක් තමයි මේ පාඩමේදී සංඛ්‍යා පද්ධතිය කියන්නේ පරිගණකයක් අභ්‍යන්තරයේ
විවිධ සංඛ්‍යා පද්ධති භාවිතා වෙනවා. මෙන්න මේ සංඛ්‍යා පද්ධති ගැන අවබෝධයක් අපි මේ පාඩම තුළින් ලබා ගන්න උත්සාහ කරනවා. සමස්තයක් හැටියට අපි ගත්තාම මේ පාඩම බොහොම ලේසි පාඩමක්. ඒ වගේම සෑම වසරකම අපේ විභාගයේ බහුවර්ණ පේපර් එකේ මේ පාඩමෙන් ප්‍රශ්න කීපයක් එකතු වෙනවා. ඇතැම් කාලවල දෙවෙනි පේපර් එකේ ව්‍යුහගත කොටසේ සංඛ්‍යා පද්ධති පාඩමෙන් ප්‍රශ්න ඇතුල් වෙනවා. ඇත්තටම මේ ප්‍රශ්න වලට මුහුණ දීම සඳහාම නෙවෙයි මේ පාඩමෙන් අපි ලබා ගන්න දැනුම අපිට උදව් වෙනවා, අපිට උපකාරී වෙනවා. ලොජික් ගේට් කියලා අපිට පාඩමක් වෙනවා ඒකක අංක 4දී. එපමණක් නෙවෙයි අපිට ඉදිරි පාඩම් වලදී ජාලකරණේ පරිගණක ජාල කියලා පාඩමක් හමු වෙනවා. ඒ වගේ පාඩම් කීපයකටම අපි මේ සංඛ්‍යා පද්ධති පාඩමෙන් ලබා ගන්න දැනුම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි යමු පාඩමේ එක එක විෂය කරුණු සාකච්ඡා කරන්න. පළවෙනිම දෙපොතේ අපි හඳුනා ගන්න ඕනේ මේ සංඛ්‍යා පද්ධති පාඩමට ප්‍රවේශ වෙනකොට ඇත්තටම මේ සංඛ්‍යාවක් කියන්නේ කුමක්ද? මෙන්න මේ ගැන අපි යම් අවබෝධයක් ලබා ගත්තොත් මම හිතනවා මේ පාඩම සාර්ථකව ඉස්සරහට ගෙන යන්න අපිට ඒක ප්‍රයෝජනවත් වේවි. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු මොකක්ද සංඛ්‍යාවක් කියන්නේ කියලා. අපි සංඛ්‍යාවක් හඳුනා ගන්න මෙන්න මෙහෙම උදාහරණයක් ගමු. මම ලියනවා 2 ඉලක්කම. මේක සංඛ්‍යාවක්. හොඳයි. එහෙනම් මම ලියනවා අංක 3. මේකත් සංඛ්‍යාවක්. එහෙනම් මම ලියනවා අංක 4. මේකත් සංඛ්‍යාවක්. නැහැ පුතේ. අපි මේව සංඛ්‍යා කියලා නෙවෙයි හඳුන්වන්නේ. 2 කියන්නේ සංඛ්‍යාවක් නෙවෙයි. 3 කියන්නේ සංඛ්‍යාවක් නෙවෙයි. එහෙනම් මොනවද මේ 2 හෝ 3 හෝ 4 කියන්නේ කිසියම් වටිනාකමක් නිරූපණය කිරීම සඳහා භාවිතා කරන සංකේතයක්. මේ 2 කියන්නේ සංකේතයක්. 2 කියන සංකේතයෙන් අපිට යම්කිසි වටිනාකමක් නිරූපණය කරන්න පුළුවන්. එhmenan 4 කියන්නේ සංකේතයක්. මේ 4 කියන සංකේතයෙන් අපිට පුළුවන් යම්කිසි වටිනාකමක් නිරූපණය කරන්න. එහෙමනම් සංඛ්‍යාවක් නිරූපණය කිරීම සඳහා එමෙතන් කිසියම් වටිනාකමක් නිරූපණය කිරීම සඳහා භාවිතා කරන සංකේතයක් අපි නම් කරනවා මොකක් හැටියටද? සංඛ්‍යාවක් කියලා. මම හිතන්නේ එහෙනම් පැහැදිලි ඇති මොකද්ද සංඛ්‍යාවක් කියන්නේ කියලා. අපි දැන් මේ සංඛ්‍යාවක් කියන්නේ කුමක්ද කියන එක සාකච්ඡා කළා වගේම අපි ඊළඟට යමු සාමාන්‍යයෙන් අපි භාවිතා කරන සංඛ්‍යා හඳුනා ගන්න. අපි දන්නවා සාමාන්‍ය ජීවිතයේදී අපි භාවිතා කරන සංඛ්‍යා වර්ග දෙකක් තියෙනවා. ඉන් ප්‍රධාන සංඛ්‍යා වර්ගයක් තමයි රෝම ඉලක්කම්. අපිට රෝම ඉලක්කම් භාවිතා කරන්න පුළුවන්. ඒතර මම මේ කියන්නේ රෝම ඉලක්කම් වලට අදාළ සංකේත කීපයක්. මේවා අපි කියනවා රෝම ඉලක්කම්. නමුත් රෝම ඉලක්කම් වල පවත්න සංකීර්ණ භාවය නිසා අපි වැඩි වශයෙන් මේ රෝම ඉලක්කම් භාවිතයට ගෙනෙන්නේ නැහැ. එහෙනම් අපි වඩාත් බහුලවම භාවිතා කරන සංඛ්‍යා ලෙස හඳුනා ගන්න පුළුවන් හින්දු අරාබි සංඛ්‍යා. ඔබ දන්නවා 1 2 3 ආදි වශයෙන් මෙන්න මේ ආකාරයට අපි භාවිතා කරන්නේ මේ සංඛ්‍යා අපි හඳුන්වනවා හින්දු අරාබි සංඛ්‍යා කියලා. ඒතර අපි මේ සංඛ්‍යා තමයි බහුලව භාවිතා කරන්නේ රෝම ඉලක්කම් අඩු වශයෙන් උත් හින්දු අරාබි සංඛ්‍යා බහුලවත් අපි භාවිතා කරනවා. අපි මේ සාකච්ඡා කළේ එහෙමනම් සංඛ්‍යාවක් කියන්නේ කුමක්ද කියලා. දැන් අපිට අවබෝධ වුණා සංඛ්‍යාවක් කියන්නේ කුමක්ද කියලා. එහෙනම් අපිට ඉතා වැදගත් වෙනවා අපේ මේ ICT විෂයට අදාළව දුවේ පුතේ සංඛ්‍යා පද්ධති ගැන හඳුනා ගන්න. දැන් මම මීට ප්‍රථම ඔබට පැහැදිලි කළේ සංඛ්‍යාවක් කියන්නේ කුමක්ද කියලා. එහෙනම් අපේ අවධානය දැන් යොමු කරමු සංඛ්‍යා පද්ධතියක් කියන්නේ කුමක්ද කියන එක හඳුනා ගන්න. මොකක්ද මේ සංඛ්‍යා පද්ධතියක් කියන්නේ? අපිට එක මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්. වටිනාකම් මත අනුපිළිවෙලට පෙළ ගැස්විය හැකි. මෙන්න බලන්න. වටිනාකම් අනුව අනුපිළිවෙලට පෙළ ගැස්විය හැකි. මම ලියනවා 1 ඊළඟට 2 ඒ වගේම 3 4 5 ආදි වශයෙන් මම මේ සංඛ්‍යා ලියනවා. බලන්න දැන් මේ සංඛ්‍යා දිහා මේ සංඛ්‍යා ඒවයි වටිනාකම අනුව අනුපිළිවෙලට අපිට පෙළ ගස්සන්න පුළුවන් නේ. දෙදුවල පුතාලට පැහැදිලි ඇති තවත් මම සංඛ්‍යා ලිව්වොත් 7 8 9 ආදි වශයෙන් මේ සංඛ්‍යා සියල්ලම අපිට පෙළ ගස්සන්න පුළුවන්. ඒ පෙළ ගැස්වීම අපි කළේ අනුපිළිවෙලකට වටිනාකම අනුව. එහෙමනම්
වටිනාකම් මත අනුපිළිවෙලට පෙළගස්විය හැකි එමෙම වටිනාකමක් ඉදිරිපත් කිරීමට යොදා ගන්නවා. මොකද්ද මේ වටිනාකමක් ඉදිරිපත් කිරීමට යොදා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ? මම මීට ප්‍රථම පැහැදිලි කරනකොටත් මම මේ කිව් උදාහරණ ගත්තා. එහෙමනම් අපි හිතමු රුපියල් 50යි. දැන් බලන්න මෙතන වටිනාකමක් ඉදිරිපත් වෙනවා. මේ වටිනාකම ඉදිරිපත් කරන්න මම භාවිතා කළේ 5 සහ 0 කියන සංඛ්‍යා දෙක. ඒ වගේම මම තවත් වටිනාකමක් ඉදිරිපත් කරනවා 65500යි. දැන් බලන්න මෙතන වටිනාකමක් තියෙනවා. මේ වටිනාකම මම ඉදිරිපත් කළේ කොහොමද? මේ වටිනාකම මම ඉදිරිපත් කළේ සංඛ්‍යා කීපයක් යොදාගෙන. එහෙමනම් කිසියම් වටිනාකමක් අපට ඉදිරිපත් කිරීමට යොදා ගන්න පුළුවන් නම් සංඛ්‍යා සමූහයක්. ඉන්නේ සංඛ්‍යා සමූහයක එකතුවට අපි කියනවා සංඛ්‍යා පද්ධතියක්. ඒ අනුව මෙතන තියෙන්නේ සංඛ්‍යා පද්ධතියක්. මේ සංඛ්‍යා පද්ධතියෙන් අපිට පුළුවන් වටිනාකමක් ඉදිරිපත් කරන්න. එහෙනම් වටිනාකමක් ඉදිරිපත් කළ හැකි සංඛ්‍යා සමූහයක එකතුවක් අපි හඳුන්වනවා කුමක් හැටියටද? සංඛ්‍යා පද්ධතියක් කියලා. අපි එමනම් ඊළඟට යමු. අපි මේ ICT විෂය ධාරාව තුළ පවත්නා සංඛ්‍යා පද්ධති හඳුනා ගන්න. ඒ වගේම ඊට ප්‍රථම අපි බලමු අපේ අවධානය යොමු කරන්න අතීතයේ සිටි මිනිසුන්ට සංඛ්‍යා පද්ධති තිබුණාද? අතීතයේ සිටි මිනිස්සු මානවය සංඛ්‍යා පද්ධති භාවිතා කළේ නැහැ. ඇයි මෙන්න බලන්න පුතේ, මෙන්න මෙයාට සංඛ්‍යා පද්ධතියක වැදගත්කමක් තිබුණේ නැහැ. මොකෝ මුල්ම මානවයා සංඛ්‍යා එක්ක වැඩ කළේ නැහැ. ඒ වගේම මේ මානවයාගේ විකාශනයේ පියවරෙන් පියවර මෙහෙම ඉදිරියට එනකොට මේ අයට සංඛ්‍යා අවශ්‍ය වුණේ නැහැ. එහෙමනම් මේ සංඛ්‍යා පද්ධති අවශ්‍යුනේ කාටද? ව්‍යාපාරික, ඒ කියන්නේ එන්ඩේර යුගයෙන් පස්සේ මානව සංස්කෘතිය දියුණු වෙමින් ගනුදෙනු රටාවකට යොමු වෙනකොට තමයි මානවයන්ට සංඛ්‍යා පද්ධති අවශ්‍ය වුණේ. වර්තමානයේ බහුලවම අපි සංඛ්‍යා පද්ධති භාවිතා කරනවා. එහෙමනම් වර්තමානයේ අපි භාවිතා කරන සංඛ්‍යා පද්ධති ගත්තාම අපේ විෂයට අදාළව, පරිගණක විෂයට අදාළව, උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයට අදාළව දුවේ පුතේ සංඛ්‍යා පද්ධති 4ක් පවතිනවා. එහෙමනම් මෙන්න මේ සංඛ්‍යා පද්ධති 4 ගැන මූලිකව අපි අවබෝධ කරගෙන ඉන්න ඕනේ පාඩමේ ඉදිරි මාතෘකාවලට ප්‍රවේශ වෙන්න ඉස්සෙල්ලා. අපි බලමු මොනවද මේ සංඛ්‍යා පද්ධති 4. මේ තියන්නේ අපට අවශ්‍ය වෙන සංඛ්‍යා පද්ධති 4 ICT විෂය ධාරාව තුළ එක් සංඛ්‍යා පද්ධතියක් අපි නම් කරනවා දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා. දශමයේ සංඛ්‍යා පද්ධතිය. ඇත්තට මේ දශමයේ සංඛ්‍යා පද්ධතිය ගත්තාම දශමයේ සංඛ්‍යා පද්ධතිය බොහෝ විට මානවයා භාවිතා කරනවා. පරිගණකයේදීත් අපිට මේක අවශ්‍ය වෙනවා. නමුත් මේ දශමයේ සංඛ්‍යා පද්ධතිය බහුලව භාවිතා කරන්නේ කවුද? දශමයේ සංඛ්‍යා පද්ධතිය බහුලව භාවිතා කරන්නේ මිනිස්සු. මිනිසුන්ට දශමයේ සංඛ්‍යා පද්ධතිය අවශ්‍ය වෙනවා. අපි හැම අගයක්ම ප්‍රකාශ කරන්නේ දශමයේ සංඛ්‍යා භාවිතා කළා. අපි හිතමු අපේ වයස, අපි කියනවා වයස අවුරුදු 17යි. එහෙම නැත්නම් අපි කියනවා වයස අවුරුදු 18යි. දුවේ පුතේ මෙතන දශමයේ සංඛ්‍යා තියෙන්නේ. එහෙනම් මිනිස්සු වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ දශමයේ සංඛ්‍යා පද්ධති. ඊළඟට තියෙන සංඛ්‍යා පද්ධතිය තමයි සංඛ්‍යා පද්ධති 4 අතර දිවිමය සංඛ්‍යා පද්ධතිය. දිවිමය සංඛ්‍යා පද්ධතිය විශේෂයි. කුමකටද දිවිමය සංඛ්‍යා පද්ධතිය විශේෂ වන්නේ? දිවිමය සංඛ්‍යා පද්ධතිය විශේෂ වන්නේ දුවේ පුතේ පරිගණකයට. අපි පරිගණකයත් එක්ක වැඩ කරද්දී පරිගණකෙන් යම් යම් දත්ත සැකසීම් අපි කරනකොට පරිගණකෙන් දත්ත සැකසීම් කරන සෑම අවස්ථාවකම අපට උදව් වෙන්නේ, අපට අවශ්‍ය වෙන්නේ දිවිමය සංඛ්‍යා පද්ධතිය. අපි මේ පාඩමේ ඉස්සරහට යනකොට මේ සංඛ්‍යා පද්ධති 4 ගැනම දීර්ඝව සාකච්ඡා කරනවා. දැනට මා ඔබට මේ හඳුන්වා දීම සිදු කරමින් ඉන්නේ. එහෙමනම් දිවිමය සංඛ්‍යා පද්ධතිය කියන්නේ කුමක්ද? කොහෙද භාවිතා වෙන්නේ? දිවිමය සංඛ්‍යා පද්ධතිය භාවිතා වෙන්නේ පරිගණකයේ අභ්‍යන්තරයේ පරිගණක තුල. ඇත්තටම පරිගණක කියලා පමණක්ම කියන්න බෑ. ආංකිත උපකරණ සෑම එකකම දිවිමය සංඛ්‍යා පද්ධතිය භාවිතා වෙනවා. එහෙනම් අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය කියන්නේ කුමක්ද?
ද්වේපතේ අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියත් පරිගණකවලදී අපිට අවශ්‍ය වෙන්නේ අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය භාවිතා වෙන්නේ පරිගණකයේදීමයි. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය විතරක් නෙවෙයි තවත් සංඛ්‍යා පද්ධතියක් තියෙනවා සද්දසමය සංඛ්‍යා පද්ධතියත් භාවිතා වෙන්නේ පරිගණකයේ තුලදී. හරි. දැන් අපි සංඛ්‍යා පද්ධති 4 නම් කරා. සංඛ්‍යා පද්ධති 4 නම් දැනගත්තා. එහෙමනම් අපි එකින් එක මේ සංඛ්‍යා පද්ධතියේ විස්තර සාකච්ඡා කරන්න යමු. මම මුලින්ම එහෙමනම් දුවල පුතාලට පැහැදිලි කරලා දෙන්න සූදානම් වන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතිය ගැන. මම ඊට පෙරම පැහැදිලි කරනකොට කිව්වා දශමයේ සංඛ්‍යා පද්ධතිය වැඩි වශයෙන්ම භාවිතා වෙන්නේ මානවයා මිනිස්සු. එහෙමනම් ඒ වගේම ඔබ දන්නවා කලින් අපේ නිර්වචනයේදී මම ආපස්සට යන්න ඔබේ මතකයේ නැවත අලුත් කරන්න. මෙන්න බලන්න සංඛ්‍යා පද්ධති කියන වචනේ නිර්වචනය යම්කිසි වටිනාකමක් ඉදිරිපත් කිරීමට යොදා ගන්නා සංඛ්‍යා සමූහයක්නේ අපි නම් කළේ. සංඛ්‍යා සමූහයක් තමයි අපි නම් කළේ සංඛ්‍යා පද්ධතියක්. එහෙමනම් අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වන දශමයේ සංඛ්‍යා පද්ධතිය ගත්තොත් එම සංඛ්‍යා පද්ධතිය තුල සංඛ්‍යා ගොඩක් තියෙන්න ඕනේ. මොනවද දශමයේ සංඛ්‍යා පද්ධතිය තුල තිබෙන සංඛ්‍යා? දශමයේ සංඛ්‍යා පද්ධතිය තුල තියෙන සංඛ්‍යා හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් 0 1 2 3 ආදි වශයෙන් ඔබ මා සාමාන්‍ය ජීවිතයේදී විවිධ ගණිතමය කර්ම සඳහා භාවිත කරන සංඛ්‍යා මේවා තමයි දුවේ පුතේ දශමයේ සංඛ්‍යා පද්ධතිය තුල තියෙන සංඛ්‍යා. එහෙනම් මෙන්න මේ සමූහයට මේ සංඛ්‍යා සමූහයට අපි කියනවා දශමයේ සංඛ්‍යා පද්ධතිය කියලා. පැහැදිලි? එහෙනම් දශමයේ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා මොනවද කියලා. ඒතර මේ දශමයේ සංඛ්‍යා පද්ධතිය පමණක්ම නෙවෙයි අපි කතා කරන්න යන ද්විමේ සංඛ්‍යා පද්ධතිය, ඒ වගේම අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය, ඒ වගේම සද්දශමේ සංඛ්‍යා පද්ධතිය ආදී සංඛ්‍යා පද්ධති සෑම එකකම යම්කිසි සංඛ්‍යා සමූහයක් තියෙනවා. ඒ වගේම දරුවනේ මේ සංඛ්‍යා පද්ධතියක තියෙන තවත් ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? යම් සංඛ්‍යා සමූහයක් තියෙනවා වගේම පාදකගයක් තියෙනවා. මොකද්ද මේ පාදකගය? එහෙම නැත්නම් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා බේස් වැලියු කියලා. බේස් වැලියු. right? බේස් වැලියු කියලා කියනවා. මොකද්ද මේ බේස් වැලියු එක කියන්නේ? ඇත්තටම බේස් වැලියු කියන එකෙන් අදහස් කරන්නේ එහෙම නැත්නම් පාදකයෙන් අදහස් කරන්නේ සෑම සංඛ්‍යා පද්ධතියකම මේ මොහොතේ ඔබේ අවධානය යොමු කරගෙන ඉන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතියට. එහෙමනම් දශමයේ සංඛ්‍යා පද්ධතියට අනුව අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු. දශමයේ සංඛ්‍යා පද්ධතිය ගත්තොත් ද්වේපුතේ බලන්න මේ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා ගාන 1 2 3 4 ආදි වශයෙන් අපි ගණන් කළොත් 1 2 3 4 කියලා ගණන් කළාම සම්පූර්ණ සංඛ්‍යා ගණන කීයක් එනවද? 10ක් එනවනේ. බලන්න ඔබ අවධානයෙන් බලන්න 0 1 2 3 9 දක්වා ගණන් කරලා බලන්න. මේ ටික අපි ගණන් කළොත් මේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා ගණන 10යි. එහෙමනම් බේස් වැලියු එක එහෙම නැත්නම් පාදකගය කියන්නේ කිසියම් සංඛ්‍යා පද්ධතියක තිබෙන සංඛ්‍යා ගණන. යනවා දශමයේ සංඛ්‍යා පද්ධතියේ බේස් වැලියු එක හැටියට අපි ගන්න කීයද? දශමයේ සංඛ්‍යා පද්ධතියේ බේස් වැලියු එක හැටියට අපි ගන්නේ 10යි. හොඳයි. දැන් එහෙමනම් දශමයේ සංඛ්‍යා පද්ධතියට අනුව දශමයේ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා ගාන අපි දන්නවා. ඒ කියන්නේ සංඛ්‍යා හඳුනා ගන්නවා. සංඛ්‍යා දන්නවා. ඒ වගේම පාදකගය දන්නවා. පාදකගය හැදිලා තියෙන ආකාරය දන්නවා. කොහොමද හැදිලා තියෙන්නේ? සංඛ්‍යා ගණනේ එකතුව තමයි පාදකගය කියන්නේ. ඒ වගේම මේ සංඛ්‍යා පද්ධතියේ තියෙනවා ස්ථානීයගයන්. මේ හරි වැදගත්. මොකක්ද මේ ස්ථානීයගයන් කියන්නේ? ස්ථානීයගයන් කියන්නේ පුතේ මෙන්න බලන්න මම ලියනවා දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවක් හැටියට 65. දැන් මේ 65 කියන සංඛ්‍යාව අවධානයට යොමු කළොත් 65 කියන සංඛ්‍යාවේ 5 කියන අගයේ තියෙන ස්ථානය අපි කියන්නේ බිංදුව වෙන ස්ථානය කියලා. මේකේ ස්ථානීය අගය හැටියට අපි දාන්නේ බිංදුව. ඒ වගේම 6 කියන සංඛ්‍යාව ගත්තොත් 6 කියන සංඛ්‍යාව තියෙන ස්ථානීය අගය අපි සඳහන් කරන්නේ 1 කියලා. තවත් අගයක් මෙතන අපි ගත්තොත් 365 කියලා අපි මේක සංශෝධනය කළොත් එහෙමනම් මෙතන අංක 3 කියන සංඛ්‍යාව තියෙන ස්ථානීය අගය හැටියට අපි ගන්නේ 2. හැබැයි
අපි මේක ලියනකොට 0.1 2 කියලා නෙවෙයි ලියන්නේ. අපි ලියනවා මේක දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවක ස්ථානීයගේ නිසා අපි මෙතන ලියනවා 10.0. ඒ වගේම මෙතන අපි ලියනවා 10.1. මෙතන අපි ලියනවා 10.2. එවනම් අපි හිතමු මෙතන සංඛ්‍යාවක් තියෙනවා කියලා 4. එහෙමනම් මේ 4 කියන එක තියෙන ස්ථානීයගේ කීයද? 4 කියන එක තියෙන ස්ථානීයගේ 3. ඒ අනුව අපි මෙතන ස්ථානීයගේ හැටියට සඳහන් කරන්නේ 10.3. මෙන්න මේ ආකාරයටයි ස්ථානීයයන් පවතින්නේ. ඒතර ඇයි මේ ස්ථානීයයන් ගැන අපේ සාකච්ඡාව යොමු කරන්නේ? ඇයි අපි ස්ථානීයයන් ගැන කතා කරන්නේ? ඒකට හේතුව මේකයි. දුවේ පුතේ ස්ථානීයයන් ගැන අපි සාකච්ඡා කරන්න හේතුව මේ උදාහරණය තුලින් ඔබට අවබෝධ වේවි. දැන් බලන්න මම මේ අරන් තියෙන උදාහරණේ දුර පුතාලට පේන්න තියෙනවා 5319. ඔබ දන්නවා 9 කියන එක ස්ථානීයගේ කීයද? 0. 1 කියන එක ස්ථානීයගේ 1. 3 කියන එක ස්ථානීයගේ 2. 5 කියන එක ස්ථානීයගේ 3. මේ මා උඩින් පෙන්නන්නේ මෙන්න මේ ස්ථානයෙන් පෙන්නන්නේ ස්ථානීය අගයන්. ඒතර මේක දශමයේ සංඛ්‍යාවක් නිසා ඒතර ස්ථානීය අගය ලියද්දී ඔබට පැහැදිලි කොහොමද ලියන්නේ කියලා 10.0. ඔබට පේනවා මෙතන ඒ ආකාරයට 10.1 10.2 10.3. දැන් බලන්න 10.0 කියන ස්ථානෙට අපි අවධානය යොමු කළොත් 10.0 සෑම විටම අපි මේ ස්ථානීය අගයන් ගැන කතා කරනකොට දශමයේ සංඛ්‍යා පද්ධතිය විතරක් නෙවෙයි. අපි ඊළඟට කතා කරන දිවිමය සංඛ්‍යා පද්ධතිය, එහෙම නැත්නම් අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය, එහෙම නැත්නම් සද්දශමයේ සංඛ්‍යා පද්ධතිය ගත්තත් මේ සෑම සංඛ්‍යා පද්ධතියකම මේ බිඳුව කියන ස්ථානය අපි සලකන්නේ එකක් ලෙස. එතන අගය කුමක් තිබුණත් අපි ඒක එක ලෙස සලකන්නේ. එහෙමනම් දැන් මේ 10 වෙනි බලය කියන එක අපි සලකන්නේ කී හැටියටද? එක ලෙස. දැන් බලන්න එහෙමනම් 9 වැඩි කිරීම 1 අගය කීයද? 9යි. 9 වැඩි කිරීම 1 9යි. ඇයි 1 ගත්තේ? 10 වෙනි බලය. ඒතර 0 වෙනි බලය අපි සලකන්නේ කුමක් හැටියටද? එක ලෙස. එහෙමනම් දැන් බලන්න ඊළඟ සංඛ්‍යාව 10 කීවෙනි අගයේද? 1 වෙනි අගය. එතකොට දුල පුතාලා දන්නවා 10 1 වෙනි බලය කියන්නේ කීයද? 10යි. 10 1 වෙනි බලය 10යි. එහෙමනම් මෙතන තියෙන අගය 1 වැඩි කිරීම 10 කියන්නේ කීයද? අගය 10යි. ඊළඟට බලන්න 10 දෙවෙනි බලය. 10 දෙවෙනි බලය කියන්නේ කීයද? 100යි. 10 දෙවෙනි බලය කියන්නේ 100යි. 100 වැඩි කරනවා 3ෙන්. කීයද? අගය 300යි. ඊළඟට 10 තුන්වෙනි බලය. 10 තුන්වෙනි බලය කියන්නේ දුවේ පුතේ 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. 10 වැඩි කිරීම 10 කියන්නේ 100යි. 10 10 වැඩි වුණාම 100යි. 100 10 වැඩි වුණාම කීයද? 300යි. එහෙමනම් මෙතන අගය 300යි. ඊළඟට දැන් බලන්න 10 තුන්වෙනි බලය ගත්තාම මෙතන 10 දෙවෙනි බලය 10 10 වැඩි කරාම මෙතන මා නැවත නිවැරදි කරන්නම් 10 වැඩි කිරීම 10. එතකොට 10 වැඩි කිරීම 10 කියන්නේ දැන් මෙතන 10 දෙකේ බලය ඒ කියන්නේ 100යි. 100 වැඩි කරාම තමයි 300 ආවේ. එවනම් 10 තුන්වෙනි බලය කියන්නේ 10 වැඩි කිරීම 10 කියන්නේ 100යි. ඊළාට 100 වැඩි කිරීම 10 කියන්නේ කීයද? 1000යි. ඒක අපි වැඩි කරනවා කීයෙන්ද? 5න්. බලන්න උත්තරේ 5000යි. දැන් මේ ටික එකතුව නේද මේ 5319 කියලා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ ස්ථානීය අගයන්ගෙන් ගුණ කළාම අපිට මේ අගය ගන්න පුළුවන්. මේ ගැන මේ පාඩමේ ඉදිරි කොටස්වලදී ඉදිරි මාතෘකා තුළදී අපි සාකච්ඡා කරනවා. දැනට ඔබේ අවබෝධය තුළ තියෙන්න ඕනි පුතේ ස්ථානීය අගයක් කියන්නේ කුමක්ද කියන එක. පැහැදිලි ස්ථානීය අගය ගන්න කොහොමද කියලා ඔබේ තියෙන සංඛ්‍යාවේ අග අවසානයේ නැත්නම් දකුණු පස කෙළවරේම තියෙන අගය බිඳුව ලෙස ගන්න. ඉන්පසු වම් පසට 1 2 3 ආදී වශයෙන් ස්ථානීය අගයන් යොදාගෙන එන්න. ඔය ආකාරයටයි කිසියම් සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවක ස්ථානීය අගය අපි හඳුනා ගැනීම කරන්නේ. එහෙනම් දැන් දුවල පුතාලට දශමයේ සංඛ්‍යා පද්ධතිය ගැන අවබෝධයක් තියෙනවානේ. මොනවද අවබෝධ? දශමයේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ සංඛ්‍යා 10කින් යුක්තයි.
සංඛ්‍යා තමයි බිඳුවේ සිට 9 දක්වා තියෙන සංඛ්‍යා ටික පාදකගේ දන්නවා. පාදකගේ කියන්නේ සංඛ්‍යා සමූහයේ එකතුව ඒ 10යි. ඒ වගේම ස්ථානීයයන් ගැන දන්නවා. එහෙනම් ඊළඟට අපි අවධානය යොමු කරමු දිවිමය සංඛ්‍යා පද්ධතිය හඳුනා ගන්න. ඔයාලට පැහැදිලි ඇති මුලිනුත් මා කිව්වා මේ දශමයේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කරන්නේ මිනිස්සු. අපිට තමයි දශමයේ සංඛ්‍යා පද්ධතිය අවශ්‍ය වෙන්නේ. එහෙමනම් දිවිමය සංඛ්‍යා පද්ධතිය කාටද අවශ්‍ය වෙන්නේ? මා පැහැදිලි කළා. දිවිමය සංඛ්‍යා පද්ධතිය අවශ්‍ය වෙන්නේ අංකිත උපාංග වලට අපි අංකිත උපාංගයක් ඇටියට පරිගණකයේ අවධානයට යොමු කළොත් මේ පරිගණක තුල දිවිමය සංඛ්‍යා පද්ධතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර දිවිමය සංඛ්‍යා පද්ධතිය තුල මොනවද තියෙන සංඛ්‍යා? පුතාලට මතක ඇති ඕනම සංඛ්‍යා පද්ධතියක් සංඛ්‍යා පද්ධති කියන වචනයෙන් හඳුන්වන්නේ. ඒක සංඛ්‍යා කීපයකින් හැදිලා තියෙන නිසා එහෙමනම් දිවිමය සංඛ්‍යා පද්ධතිය කියන්නේ පුතේ බිඳුව සහ එක කියන සංඛ්‍යා දෙකෙන් සෑදිලා තියෙන සදලා තියෙන සංඛ්‍යා පද්ධතිය තමයි දිවිමය සංඛ්‍යා පද්ධතිය. එහෙනම් මේකේ පාදකගේ කීයද? මේකේ පාදකගේ 2යි. ඇයි අපි පාදකගේ 2 කියලා සඳහන් කරන්නේ? ඔබ දන්නවා පාදකගේ කියන්නේ මෙන්න බලන්න මීට කලින් උදාහරණේ මේ බලන්න පාදකගේ 10යි. ඒක 10 උනේ මේ දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා 10ක් තියෙන නිසා. එහෙමනම් දිවිමය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා දෙකක් තියෙන්නේ. එම නිසා පාදකගේ කීයද? 2යි. එහෙමනම් ස්ථානීයයන් අපි ඉස්සලා දිවිමය සංඛ්‍යාවක් ලියමු බලන්න. මෙන්න දිවිමය සංඛ්‍යාවක්. ඒතර මේක ස්ථානීයගේ මෙතනගේ බිඳුව. හැබැයි දෙකේ බිඳුව. ඊළඟට මෙතන දෙකේ 1 ඊළඟට දෙකේ 2 ඊළඟට දෙකේ 3 ඊළඟට දෙකේ 4 පුතේ ඇයි මේ දෙක ලියන්නේ? දිවිමය සංඛ්‍යා පද්ධතියේ පාදකගේ 2යි. එම නිසා තමයි දෙකේ අපි ලියන්නේ. මේ විදියටයි ස්ථානීයයන් අපි ලියා දක්වන්නේ දිවිමය සංඛ්‍යා පද්ධතියක. පැහැදිලි? මේක ප්‍රථම දශමයේ සංඛ්‍යා පද්ධතියට ඔබේ අවධානය නැවතගෙන ගියොත් මෙහිදී ඔබට පේනවා 10 බිඳුව 11. ඇයි 10 ගත්තේ? දශමයේ සංඛ්‍යා පද්ධතියේ පාදකගේ 10 නිසා. ඒ විදිහටම දිවිමය සංඛ්‍යා පද්ධතියේ පාදකගේ 2 එම නිසා තමයි දුවේ පුතේ අපි ස්ථානීය අගයන් සඳහන් කරනකොට දෙකේ අගයත් එක්ක ස්ථානීය අගය සටහන් කළේ. හරි. අපි එහෙමනම් ඊළඟට හඳුනා ගනිමු දිවිමය සංඛ්‍යා පද්ධතියට පසුව තියෙන අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. මේ වෙන විටත් ඔබ දන්නවා මේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය භාවිතා වෙන්නේ පරිගණක තුල. ඇයි මේ පරිගණක තුල අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය භාවිතා වෙන්නේ කියන එක අපේ ඉදිරියට යනකොට සාකච්ඡාව තුළදී මම පැහැදිලි කරන්නම්. පළවෙනියෙන් අපි අවධානය යොමු කරමු අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා හඳුනා ගන්න. අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය හැදිලා තියෙන්නේ මෙන්න මේ සංඛ්‍යා සමූහයෙන් 0 1 2 ආදි වශයෙන් 3 4 ඊළඟට 5 ඊළඟට 6 ඊළඟට 7 මෙන්න අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා සමූහය. මෙන්න මේ සංඛ්‍යා සමූහයෙන් සකස් වෙලා තියෙන සංඛ්‍යා පද්ධතිය තමයි අපි නම් කරන්නේ මොකක් කියලාද? අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය කියලා. එහෙනම් දැන් ඔබට කියන්න පුළුවන් මම ලියන්නේ ඉස්සෙල්ලා මම පැහැදිලි කරන්න ඉස්සෙල්ලා දුවල පුතාලට පුළුවන් පාදකගේ කියන සඳහන් කරන්න. ඔව් පාදකගේ කීයද? 8යි. අෂ්ටමය 8. ඒතර කොහොමද 8 හැදුනේ? අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා 8ක් තියෙන නිසා බිඳුවෙන් පටන් ගන්න අපි ගණන් කළොත් 1 2 3 4 ආදි වශයෙන් 7 කියන ඉලක්කමට එනකොට ඔක්කොම සංඛ්‍යා 8ක් එනවා. එහෙනම් අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය හැදිලා තියෙන්නේ සංඛ්‍යා 8කින් නිසා එහි පාදකගේ අපි ලියනවා 8 ලෙස. එහෙනම් ස්ථානීයයන් අපි ස්ථානීයයන් ලියමු බලන්න. ඒ සඳහා මම අෂ්ටමය සංඛ්‍යාවක් ලියන්නම්. 56 මේක අෂ්ටමය සංඛ්‍යාවක්. right. අපි මේකේ ස්ථානීයයන් ලියනවා නම් 8 බිඳුව 6 කියන්නේ බිඳුවෙනි ස්ථානය. ඊළඟට 8 1. තවත් අගයක් තිබුණා නම් අපි හිතමු මෙතන 256 කියලා අෂ්ටමයේ 256 නම් මෙතෙන්ට එනකොට එහෙනම් 8 2. පැහැදිලි ඇති සංඛ්‍යා පද්ධතියේ ස්ථානීයයන් අපි ලියන හැටි. මීට ප්‍රථම
කතා කරපු සංඛ්‍යා පද්ධති දිහාත් ඔබේ අවධානය යොමු කරන්න. ස්ථානීය අගයන් ලියනකොට පාදකගේ එක ලිව්වේ. එවනම් මේකෙදිත් පාදකගේ සංඝ ලිව්වේ. ඒ වගේම මේ මොහොතේ තවත් පැහැදිලි කිරීමකට ඔබ යොමු කරන්නම් බොහොම සරල දෙයක්. නමුත් අපි ඒවා අධ්‍යයනය කළ යුතුයි. මම ලියනවා සංඛ්‍යාවක්. මොකද්ද ලියන සංඛ්‍යාව? මා ලියනවා 71. එතකොට මේක අෂ්ටමේ සංඛ්‍යාවක්. මේක අෂ්ටමේ සංඛ්‍යාවක්. මොකද 7 සහ 1 කියන සංඛ්‍යා දෙක පවතින්න පුළුවන් අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය තුළ. හැබැයි පුතේ මේ 7 සහ 1 කියන සංඛ්‍යා දෙක දශමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන්න පුළුවන් නේද? මේ බලන්න. 7 සහ 1 දශමේ සංඛ්‍යා පද්ධතියේ තියෙනවා. එහෙමනම් මම මෙතන 7යි 1 කියලා ලියනවා. right? දැන් මේක අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ තියෙනවා. දශමේ සංඛ්‍යා පද්ධතියේ තියෙනවා. එහෙමනම් මතක තියාගන්න දුවේ පුතේ දශමේ සංඛ්‍යාවක් හෝ අෂ්ටමේ සංඛ්‍යාවක් හෝ දිවිමේ සංඛ්‍යාවක් හෝ අපි ලියනකොට අපි කළ යුතු විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද? සංඛ්‍යාව ලියලා පාදක අගය එවතම් බේස් වැලියු එක මෙන්න මේ ආකාරයට අපි ලියා දක්වන්න ඕනේ. මෙතනින් අපි බේස් වැලියු එක ලියන්න ඕනේ. අපි හිතමු අෂ්ටමේ සංඛ්‍යාවක් ලියනවා කියලා 25. එතකොට අපි මෙතන ලියනවා 8. මෙන්න මේ විදිහට ලිව්වාම තමයි මේ සංඛ්‍යාව මොන සංඛ්‍යා පද්ධතියටද අයිති කියන එක නිශ්චිතව හඳුනා ගන්න පුළුවන්. බලන්න අපි දිවිමේ සංඛ්‍යා පද්ධතියට යමු. ද්විපුතේ මෙතන මම ලියනවා මෙන්න මෙහෙම සංඛ්‍යාවක්. right. දැන් මේක දිවිමේ සංඛ්‍යා පද්ධතිය තියෙන්නත් පුළුවන්. දශමේ සංඛ්‍යා පද්ධතිය තියෙන්නත් පුළුවන්. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය තියෙන්නත් පුළුවන්. දශමේ සංඛ්‍යා පද්ධතිය හැටියට සැලකුවොත් කාට හරි කියත හැකි මේක 1001 කියලා. ඒතර මේක දිවිමේ සංඛ්‍යා පද්ධතිය හැටියට යට නොපෙනෙන්න පුළුවන්. ඒ නිසා මෙතනත් දුවේ පුතේ අනිවාර්යයෙන්ම අපි කළ යුතු දෙයක් තමයි 2 කියලා ලියනවා. අන්න දැන් මේ සංඛ්‍යාව දෙස බලන ඕනම කෙනෙකුට අවබෝධයක් තියෙනවා මේක දිවිමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාවක්. එහෙමනම් යම්කිසි සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවක් අපි ලියනකොට ඒ සංඛ්‍යාව සමග මෙන්න බලන්න දශමේ සංඛ්‍යාව සමග අපි පාදකගේ ලියනවා. ওই කරුණ ගැනත් ඔබේ අවබෝධය තියෙන්න ඕනේ. බය වෙන්න එපා. මේ සංඛ්‍යා පද්ධති පාඩම පමණක්ම නෙවෙයි උසස් පෙළ ICT සියලු සිද්ධාන්ත මෙවැනි වීඩියෝ සමූහයකින් අපේ වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබා දෙන්න සූදානම් කරමින් යනවා. ඒ වගේම අපේ පොත් ICT උසස් පෙළ පොත් සමූහයෙන් සිද්ධාන්ත කරුණු සියල්ලම ඔබේ අතටපත් කරලා තියෙන මේ වෙන විට ඔබට මේ වීඩියෝ සීරීස් එකයි පොතයි භාවිතා කරමින් මනාව මේ විෂය අවබෝධ කරගැනීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සියලු සම්පත් ඔබට ලබා දෙන්න අපි සැලසුම් කරමින් සිටින්නේ. හොඳයි. අපි එවනම් මේ වෙන විට සාකච්ඡා කළේ අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය දක්වා පමණයි. අපි ඊළඟ සාකච්ඡාව එමනම් යමු වෙන්නේ සද්දශමේ සංඛ්‍යා පද්ධතිය අතරින් හතරවෙනි සංඛ්‍යා පද්ධතිය තමයි සද්දශමේ සංඛ්‍යා පද්ධතිය. එhmenan සද්දශමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා හඳුනා ගැනීම අපි මුලින්ම කළොත් මෙන්න සද්දශමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා බිඳුවේ සිට සංඛ්‍යා ටික එනවා 9 දක්වාම. බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් ටික අපි ඒ ලෙසම ලියනවා. 0 1 2 3 4 5 6 7 ඊළඟට 8 9. දැන් පුතේ අපිට මෙතන 10 කියලා ලියන්න බෑ. ඇයි 10 කියලා ලියන්න බැරි? සාමාන්‍ය සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවක් ගත්තාම වඩා වැදගත් ඔබේ අවධානය හොඳින් යොමු කරන්න මගේ මේ පැහැදිලි කිරීමට දුවේ පුතේ සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවක් ගත්තාම එම සංඛ්‍යාව ඉලක්කම් දෙකකින් අපි ලියන්නේ නැහැ. සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවක් තියෙනෝනේ තනි ඉලක්කමකින්. මෙන්න බලන්න. මීට ප්‍රථම අපි සාකච්ඡා කරපු දශමේ සංඛ්‍යා පද්ධතිය ඔබටත් මටත් හැමෝටම වඩා සමීප සංඛ්‍යා පද්ධතියනේ. මේ සංඛ්‍යා පද්ධතිය බලන්න කිසිම සංඛ්‍යාවක් එමෙතන් අපි කියමු සංකේතයක් කියලා. 2 කියන්නේ සංකේතයක්නේ. අගයක් නිරූපණය කරනවා. 5 කියන්නේ සංකේතයක්නේ. අගයක් නිරූපණය කරනවා. මේ එක සංඛ්‍යාවක්වත් එමෙතන් මේ එක සංකේතයක්වත් ඉලක්කම් දෙකකින් පවතින්නේ නැහැ. මොකද ඉලක්කම් දෙකකින් සංඛ්‍යා පද්ධතියක සංඛ්‍යාවක් අපිට ලියන්න බෑ.
එහෙම ලිව්වොත් ඒ තේරුම් ගන්න අපහසුයි. එහෙමනම් සද්දසමේ සංඛ්‍යා පද්ධතියට අපි අවධානය යොමු කළාම එහි විශේෂත්වයක් තියෙනවා. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? දැන් අපිට 10 ලියන්න බෑ. 1.0 ලියන්න බෑ. එතකොට ඒක සාමාන්‍ය අපේ සද්දසමේ සංඛ්‍යා පද්ධතියේ විතරක් නෙමෙයි. සංඛ්‍යා පද්ධති පාඩමේ රීති වලට එකඟ නැහැ. එහෙමනම් අපි 10 වෙනුවට ලියන්නේ මොකද්ද? 10 වෙනුවට දුවේ පුතේ ලියන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් A අකුර. එහෙමනම් 11 වෙනුවට B, 12 වෙනුවට C, ඊළඟට 13 වෙනුවට D, 14 වෙනුවට E, ඊළඟට 15 වෙනුවට F. මෙන්න සද්දසමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා. දැන් ඔබ ගණන් කළොත් බිංදුවේ ඉඳන් 9 දක්වා අපි දන්නවා 10ක් තියෙනවා. 11, 12, 13, 14, 15, 16. එතකොට සද්දසමේ සංඛ්‍යා පද්ධතිය ගත්තාම මේ සද්දසමේ සංඛ්‍යා පද්ධතිය හැදෙන්නේ සංඛ්‍යා 16කින්, සංකේත 16කින්. එහෙමනම් මේකේ පාදාගේ කීයද? පාදාගේ 16යි. ඔබේ පහසු සඳහා මම මෙහෙම ලියලා පෙන්නුවා. A කියන්නේ ඇත්තටම කීයද? 10යි. එහෙමනම් B කියන්නේ සැබවින්ම කීයද? 11. ඒ වගේම C කියන්නේ කීයද? C කියන්නේ 12. ඒ වගේම D කියන්නේ කීයද? D කියන්නේ 13. එහෙමනම් E කියන්නේ කීයද? E කියන්නේ 14. එහෙමනම් F කියන්නේ කීයද? F කියන්නේ 15. නමුත් අපි 10 11 12 කියලා ලියන්නේ අපි ඒ වෙනුවට ලියන්නේ A B C D E F කියන සංකේත ටික. මේ තමයි සද්දසමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා සමූහය. ඒ වගේම එහෙනම් පාදකගේ ඔබ දන්නවා දැනටමත් දුර පුතාලා දන්නවා පාදකගේ හඳුනා ගන්න හැටි. එවනම් ස්ථානීයකයන් ගැටලුවක් නැහැ. ඔබට මේ ස්ථානීයකයන් ගැන මූලික අවබෝධය තියෙනවා නම් ඕනම සංඛ්‍යා පද්ධතියක ස්ථානීයකයන් ලියන්න හැකියාව තියෙනවා. අපි ගත්තොත් 79 කියන සද්දසමේ සංඛ්‍යාව ගත්තොත් 9 කියන්නේ 16 බිංදුවෙනි යගය, 7 කියන්නේ 16 එක්වෙනි යගය. පැහැදිලි ස්ථානීයකයන් ලියනකොට 16 ලිව්වා. ඇයි 16 ලිව්වේ? සද්දසමේ සංඛ්‍යා පද්ධතියේ බේස් වැලියු එක 16 නිසා. හොඳයි. දුවේ පුතේ එහෙනම් අපේ මේ පළවෙනි වීඩියෝ එක මගින් මා උත්සාහ කළේ දුවල පුතාලාට පැහැදිලි කරලා දෙන්න සංඛ්‍යා පද්ධති පාඩමේ මුල් හැඳින්වීම. එහෙනම් මේ වෙනිට ඔබ සංඛ්‍යා පද්ධති පාඩමේ සංඛ්‍යා පද්ධති හඳුනා ගැනීම කළා. ඒතර ඊළඟ වීඩියෝ එකට යොමු වෙන්න වීඩියෝ අංක 2ට වීඩියෝ අංක 2කින් මෙතන ඉඳන් ඉදිරියට පැහැදිලි කිරීම කරගෙන යනවා. ඒ වගේම දුවල පුතලා මතක තියාගන්න උසස් පෙළ ICT කරන අපේ පොත්පෙළ භාවිතා කරන උසස් පෙළ ICT සඳහා දැනට ලංකාවේ තිබෙන එකම උසස් පෙළ පොත්පෙළ විෂය නිර්දේශයට අනුකූලවම ලියවුණු මේ පොත්පෙළ ඔබ භාවිතා කරන්න, අපේ වීඩියෝ භාවිතා කරන්න. ඒ වගේම මතක තියාගන්න අපි මේ සිද්ධාන්ත ඉගෙන ගන්නේ සිද්ධාන්ත පමණක් ඉගෙන ගැනීමෙන් අපිට විභාගයේ ජය ගන්න බෑ. මොකද උසස් පෙළ කියන්නේ තරඟකාරී විභාගයක්. සිද්ධාන්ත ඔබට ඕන තරම් ගන්න පුළුවන්. ඕන තරම් සිද්ධාන්ත ලබා ගැනීමට අවශ්‍ය මාර්ග තියෙනවා. පන්තියකින් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube channel ඔස්සේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ පොත්පෙළෙන් ලබා ගන්න පුළුවන්. නමුත් පුතේ වඩා වැදගත් වෙන්නේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන හැටි, ප්‍රශ්න වලට පිළිතුරු ලියලා හුරු වීම. එහෙමනම් අපේ පන්තිය තුළ ඔබව ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරයේ ඒ සඳහා භාවිතා කරන ක්‍රමවේද ගැන අවබෝධයක් ලබා ගන්න හොඳම ස්ථානය ඔබට ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු. බොහොමත් ස්තුතියි.